හරි. අපි ක්ලාස් එක පටන් ගමු. මේ අද අපි කතා කරන්නේ මාන විශ්ලේෂණ ඉතුරු පාර්ට් ටික අපි ඒකක මානවල මේ මිනුම් සහ ඒකක කොටස ඉවර කරා. ඒකට අදාළ මම ටියුට් එකක් දුන්නා. ඒක ගණන් ටික සාකච්ඡා කරමු අපි මාන පාඩමත් ඉවර කරලා ඔය දැන් මානවලටත් වල ටියුට් එකක් හම්බ වෙනවා. ඔය ටියුට් දෙකටම අදාළ අභ්‍යාස ටික අපි සාකච්ඡා කරනවා. පාඩම ඉවර කරලා ඊට පස්සේ ඒ ටියුට් එක ඔය ගණන් ටිකක් තියෙනවා මම හදපු ගණන් ටිකක් ඔය ගණන් ටික සාකච්ඡා කරලා ඉවරලා ඊට පස්සේ අපි විභාග ප්‍රශ්න සාකච්ඡා කරනවා ඊට පස්සේ ඔයාලට වෙනම ටියුට් එකක් හම්බ වෙනවා තනියම ගෙදරදී කරන්න හරි දැන් දීලා දෙන ටියුට් එක ඔයාලා කලින් ගෙදරදී කරන්න ඒව මම හදන්න වෙලාව ඔයාලට දෙන්නේ පන්තියේදී ගෙදරින් try කරන්න ඔය ඒකක හා මිනුම් ඒකක ටියුට් එකේ මේ ඒකමාන එක කියන ටියුට් එක ගෙදරදී try කරන්න මේ ඔයාලට හොඳයි ඔය ටියුට් එකේ print out එකක් ගන්න ඕන නම් මේ මට පුළුවන් නම් මම try කරන්නම් ඔයාලට තැපෑලින් වගේ වන්න ඔය ටියුට් එක හේතුව මේ ඔය ටියුට් එකේ PDF එක බලනකොට වඩා ටියුට් එක print කරලා ළඟ තියාගන්න මේ පොඩි වාසියක් තියෙනවා පොඩි අර බලන්න හිතන ගතියක් තියෙනවා ෆෝන් එකකින් ටියුට් එක බලනකොට වඩා ඒ වුණාට මේ වෙලාවේ මට ටියුට් එක print කරලා post කරන්නවත් විදියක් නැහැ දැන් මම හිතන්නේ මේ යන්න එළියට යන්න ඉන්න අමාරුයි පොඩ්ඩක් මේ ප්‍රශ්නේ හින්දා මේ ඔයාලා පුළුවන් නම් ළඟ print එකක් ගන්න තැනක් තියෙනවා නම් මේ අරන් තියාගන්න මම හිතන්නේ ඒක ගොඩක් හොඳයි මේ ඔයාලා නිකන් online material එකක් මේ use කරනට වඩා හරි එතකොට අපි කලින් කතා කරා ඒකක මානවලට අදාළ එකේ මිනුම් හා ඒක ගැන එක සෙකට දාලා ටියුට් එක හම්බුන ඒක වැඩ වලට කරන්න තියෙන වැඩ ටික කරන්න ඊට පස්සේ අපි ඊළඟ කතා කරා මානවලදී මාන හඳුන්වලා දුන්නා මූලික මාන තුනක් තියෙනවා කියලා හඳුන්වලා දුන්නා ඊට පස්සේ අපි මාන විශ්ලේෂණයට ආව මාන විශ්ලේෂණයේදී පළවෙනි එක කතා කරා මාන විශ්ලේෂණයේ කොට සතර තියෙන ප්‍රයෝජන හතරක් තියෙනවා කියලා කිව්වා. ඒක පළවෙනි එක කතා කරා. පළවෙනි එක කතා කරා අර ඒකක පරිවර්තනය කියන එක. ඒකක පරිවර්තනය කියන කතා කරා. ඊට පස්සේ ඒකට දාලා අභ්‍යාසත් මේ ටියුට් එක ඉස්සරහම ටියුට් වල හරි පළවෙනි ටියුට් එකේ නැති ඉස්සරහම ටියුට් වල හම්බෙයි. තියෙනවා. එතකොට අද අපි කතා කරන්නේ ඔකට අද මාන විශ්ලේෂණ දාලා දෙවෙනි මාතෘකාව මානසික දෙවෙනි මාතෘකාව කවුරු හරි ගිය සතියේ හිටපු නැති කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක දාලා තිබ්බා සහ ඔකට අදාළ ටියුට් එක ගන්න ටියුට් එකේ සම්පූර්ණ නෝට් එකම තියෙනවා. අද මාතෘකාව දාලා අපි පටන් ගමු. මාන විශ්ලේෂණ භාවිතින් අපි අපිට තියෙන දෙවෙනි ප්‍රයෝජනය සමීකරණයක නිර්වද්‍යතාව පරීක්ෂා කිරීම. දාගන්න මාතෘකාව සමීකරණයක නිර්වද්‍යතාව පරීක්ෂා කිරීම. ඔක දෙවෙනි මාතෘකාව නැත්නම් දෙවෙනි පොයින්ට් එක අපේ මාන විශ්ලේෂණයට අදාළයි. හිතන්න මෙහෙම මොකක් හරි අපි දන්නේ සමීකරණයක් තියෙනවා A සමානයි BC කියලා. A සමානයි B ගුණ කිරීම C කියලා. A කියන්නේ මේ භෞතික රාශිය, B කියන්නේ මේ භෞතික රාශිය, C කියන්නේ භෞතික රාශිය කියලා. නැත්නම් A කියන්නේ උස, B කියන්නේ කාලය, C කියන්නේ ප්‍රවේගය කියලා හඳුන්වා දීලා තියෙනවා. කොහොම හඳුන්වා දුන්නාම ඔන්න ඔය සමීකරණය මාන වශයෙන් නිවැරදිද නැත්නම් පස්සේ කියන්න මේ මාන වශයෙන් නිවැරදි කියන එකයි ඇත්තම සමීකරණයක් හරිද කියලා බලන විදිහේ මාන වශයෙන් සමීකරණයක් නිවැරදි කියන එකේ තේරුම දැනට නිකන් මම මේ කියන වචනේ මේ මාන වශයෙන් නිවැරදි කියලා කියන්නේ සමීකරණේ හරි කියලා දැනට හිතා ගන්න. ඇත්තට මේක හරි නෙමෙයි. ඒකට දැනට හිතා ගන්න මාන වශයෙන් නිවැරදි කියන සමීකරණේ හරි කියලා. එහෙනම් මේ A B C කියලා A සමානයි B වරක් C කියලා සමීකරණයක් දුන්නාම ඔන්න ඔය සමීකරණ අපි A කියන්නේ මේක තමයි කියලා දෙන්න B කියන්නේ මේක C කියන්නේ මේ භෞතික රාශිය කියලා දීලා දෙනවා. දීලා දුන්නාම මේ සමීකරණය හරිද කියලා අපිට චෙක් කරලා බලන්න කියනවා. මොකද සමීකරණයක් අපිට ලියලා දෙන්න පුළුවන්ද කියලා චෙක් කරලා බලන්න කියනවා. අන්න ඕකට ඔන්න ඔය වැඩේට පාවිච්චි කරලා මෙන්න මේ මාන විශ්ලේෂණය කියන කොටස. එහෙනම් මාන විශ්ලේෂණික ප්‍රයෝජනයක් තමයි අපි දන්න දේ ඔකට සමීකරණයක් තිබ්බම මේ සමීකරණය ඇත්තටම මේක හරිද කියලා චෙක් කරගන්න පුළුවන්. හරි. එහෙනම් මාන විශ්ලේෂණය කියලා මාතෘකාව දාගන්න. මාන විශ්ලේෂණය කියලා මාතෘකාව දාගත්තා නම් ලියන්න. ගොඩනගා ඇති සමීකරණවල නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමට නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමට මාන විශ්ලේෂණයේ භාවිතා කළ හැකිය
සමීකරණයක් නිවැරදි වීමට සමීකරණයක් මාන වශයෙන් නිවැරදි වීම සමීකරණයක් මාන වශයෙන් නිර්වද්‍ය වීම අත්‍යවශ්‍ය කරුණකි. සමීකරණයක් මාන වශයෙන් නිර්වද්‍ය වීම අත්‍යවශ්‍ය කරුණකි. සමීකරණයක් මාන වශයෙන් නිවැරදිදයි පරීක්ෂා කිරීමේදී පහත කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. පළවෙනි පොයින්ට් එක දාලා ලියන්න. මාන වශයෙන් නිවැරදි සමීකරණයක කියලා දාගන්න. කොටු වරහණයක විමාන කියලා කියනවා කියලා කිව්වා. එහෙම දාගන්න. වම් මත පැත්තේ මාන සමීකරණයේ වම් අත පැත්තේ මාන සමාන වෙන්න ඕනේ. සමීකරණයේ දකුණු අත පැත්තේ මාන වලට. අපි ගොඩක් පොෂ් විදියට ලියනවා. වම් අත පැත්තේ මාන කියන්නේ LHS කියලා දානවා. හරි. වයින් දන්නේ LHS කියලා දානවා. left hand side කියන්නේ. ඊළඟ දකුණු අත පැත්තේ මාන කියන්නේ right hand side කියන්නේ දකුණු අත පැත්ත. ඒකේ මාන කියන්නේ කොටු කරන්න දාන්න. එහෙනම් සමීකරණයක් මාන වශයෙන් නිර්වද්‍ය වීමට වම් අත පැත්තේ මාන සමානයි දකුණු අතේ මාන නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. LHS සමානයි RHS. විය යුතුයි. දැන් පළවෙනි පොයින්ට් එක. සමීකරණයක් තියෙනවා. ওই සමීකරණේ මාන වශයෙන් නිවැරදි වීමට තියෙන්න ඕන පළවෙනි අවශ්‍යතාවය තමයි වම් අත පැත්තේ තියෙන මාන සමාන වෙන්න ඕන දකුණු අත පැත්තේ තියෙන මාන වලට. LHS සමානයි RHS. විය යුතුයි. ඊළඟ දෙවෙනි කාරණේ ලියන්න සමීකරණයේ පද කීපයක් ඇත්නම්. පද කියන මම කියලා ඉස්සරහට හඳුන්වලා දෙන්න. සමීකරණයේ පද කීපයක් ඇත්නම්. සෑම පදයකම මාන සමාන විය යුතුයි. සමීකරණයේ පද කීපයක් ඇත්නම් සෑම පදයකම මාන සමාන විය යුතුයි. හරි. උත්තරේ කතාව හරි. එහෙනම් මේ කියන්නේ මාන විශ්ලේෂණයේ දෙවෙනි පොයින්ට් එක. දැන් කාට හරි අමතක නම් කලින් ගන්නපුවා ඊළ බලන්න කලින් වීඩියෝ එක දාලා තියෙනවා. ඒක බලන්න හරි කමන්නේ මේක ආපහු මතක් කරගන්න. මේ ටික අතර ගන්න දෙන්නවා. මම කියන ලේසියෙන් ගන්න පුළුවන් ලකුණු 4ක් 5ක් නැති කරගන්න එපා. හරි. මාන වශයෙන් සමීකරණයක නිර්වත්තය පරීක්ෂා කරනකොට කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඉස්සල්ලාම බලන්න වම් අත පැත්තේ මානයි දකුණු අත පැත්තේ මානයි සමානද කියලා. සමහර මේ
සමහර සමීකරණ වල තියෙනවා පද කීපයක් තියෙනකොට ඒ එක් පදේ මාන සමාන කියලා try කරන්න ඕනේ. දැන් මෙහෙම ගොඩක් කරන අවබෝධයක් එන්නේ නැහැ. මම උදාහරණ ගණන් කීපයක් කරලා බලමු. තියාගන්න උදාහරණ කියලා දාලා අංක 1 කියලා දාන්න. උදාහරණ දාලා අංක 1 කියලා දාන්න. මම උදාහරණයක් කරන්න. අපි දන්න සමීකරණයක් ගමු. දන්න සමීකරණයක x සමානයි m. උදාහරණ අංක 1 බලාගන්න ලියන්න හදන්න එපා බලාගෙන ඉන්න මම කරන්නම් පාස්වර්ඩ් වෙලාව දැන් f සමානයි m සමීකරණයේ මාන වශයෙන් නිර්වද්‍ය බව පරීක්ෂා කරන්න කියලා ගාන ගොඩක් කරලා දෙන්නේ ගන්න. එතකොට මේකේ f සමානයි m කියලා කියන එකේ පද ටික ගොඩක් වෙලාවට දෙනවා. නැත්නම් අපි දන්න එකක් නම් දෙන්න. මේක නම් දන්න සමීකරණයක් f කියන්නේ මොකක්ද m කියන්නේ මොකක්ද d කියන්නේ මොකක්ද කියලා දාන්න. හැබැයි ගොඩක් වෙලාවට දෙනවා. මම ඕන්න මෙතන ලියලා තියන්න f සමානයි බලය කියලා. f කියන්නේ බලය. m කියන්නේ ස්කන්ධය. ස්කන්ධය. ඊළඟට a කියන්නේ ත්වරණය. හරි. f සමාන f කියන්නේ බලය, m කියන්නේ ස්කන්ධය, a කියන්නේ ත්වරණය. දැන් බලන්න මෙන්න මේ සමීකරණේ වම් අත පැත්තේ තියෙන f. සමීකරණේ වම් අත පැත්තේ තියෙන f. ඔන්න f. හරි. f වල මාන ඕනේ. නැත්තම් මම මෙහෙම ලියන්නම්. වම් අත පැත්තේ මාන LHS. හරි. සමානයි වම් අත පැත්තේ තියෙන f. අන්න f ගේ මාන. f කියන්නේ මොකද්ද? බලයක්. බලයේ මාන. මම කලින් කිව්වා බලයේ මාන මත තියෙනවා නම් හොඳයි කියලා. හරි බලයේ මාන ගොඩක් ගන්න ඕන වෙනවා. බලයේ මාන මත තියෙනවා නම් හොඳයි. නම් බලයේ මාන තමයි මට මතකයි m l t ඍණ 2. m l t ඍණ 2. හරි. එහෙනම් කොහොම වම් අත පැත්තේ මාන ටික හරි. දැන් දකුණු අත පැත්තට යනවා. right hand side. RH සමාන කරනවා. මෙතන පද දෙකක් තියෙනවා. m වල මාන මෙන්න මෙයා ගුණ කර ගන්න ඕන a ගේ මාන. m වල මාන ගුණ කර ගන්න ඕන a ගේ මාන. නැත්නම් ස්කන්ධයේ මාන ගුණ කරන්න ත්වරණයේ මාන. ස්කන්ධයක් කියන්නේ ස්කන්ධයම තමයි අපි දන්න මූලික මානය. m කියලා ගත්තා ඒ ත්වරණය කියන්නේ. ත්වරණය. ත්වරණය එකපාර අයිඩියාවක් ගන්න බෑ නම් ලියලා බලන්න. ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස බෙදීම කාලය. හරි. ප්‍රවේග වෙනස දන්නේ නැහැ. ප්‍රවේගය කියන්නේ මොකක්ද? දුර බෙදීම කාලය. දුර කියන්නේ නම් L. කාලය කියන්නේ නම් T. එහෙනම් ප්‍රවේගය කියන්නේ LT ඍණ 1යි. එහෙනම් ත්වරණය කියන්නේ මොකක්ද? LT ඍණ 1 අය කාලයෙන් බෙදාගෙන LT ඍණ 2යි. නැත්තම් කලින් හදපු වගේ බලන්න කියලා. ප්‍රවේගය මේ ත්වරණයේ මාන හොයලා. එහෙනම් ත්වරණයේ මාන වෙන්නේ LT ඍණ 2යි. දැන් මේක ගුණ කරලා අපි ලියලා තියමු ලස්සනට m l t ඍණ 2යි. දැන් බලන්න LHS වලට ආවේ MLT ඍණ 2යි කියලා. RHS වලට ආවේ MLT ඍණ 2යි කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් LHS සමානයි RHS වල මාන. ඊට ලියනවා සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ. පළවෙනි උදාහරණයක් දාගමු. ඉස්සල්ලාම ලියන්නේ f සමානයි ma සමීකරණය මාන වශයෙන් නිවැරදිදයි පරීක්ෂා කරන්න කියලා දාලා f සමානයි ma සමීකරණය මාන වශයෙන් නිවැරදිදයි පරීක්ෂා කරන්න කියලා දාලා f සමානයි ma සමීකරණය මාන වශයෙන් නිවැරදිදයි පරීක්ෂා කරන්න කියලා දාලා f කියන්නේ මොකද්ද m කියන්නේ මොකද්ද a කියන්නේ මොකද්ද කියලා හඳුන්වාගෙන මේ ටික දාගන්න. කාට හරි ත්වරණයේ මාන ගන්න විදිය අමතකයි නම් ඔයාලගේ නෝට් එකේ පෙරලා බලන්න හරි ත්වරණයේ මාන අරන් තියෙනවා. විනාඩි 2ක් විතර දෙන්න හදාගන්න.
මහ ලොකු සිද්ධියක් නෑ. අපි දැන් බලයේ මාන හොයන්න දන්නවා, ත්වරණයේ මාන හොයන්න දන්නවා. බලයේ මාන කටපාඩම් කියන එක හොඳයි හරි. බලයේ ත්වරණය වගේ පොඩි දේවල් පොඩ්ඩක් මතක තියෙන එක හොඳයි. කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඔයාලට දැන් ටියුට් එක හම්බුනාම ක්ලාස් ඉවරනම් පස්සේ පුබුසර්ට මැසේජ් එකක් දාලා ඔයාලා ටියුට් එක ඉල්ල ගන්න පුළුවන්. ඉල්ල ගත්තට පස්සේ ඔයාලට ඒක ඕන තරම් අභ්‍යාස තියෙනවා. අභ්‍යාස කරන්න. එතකොට ඔය මාන අලුතෙන් අය කටපාඩම් කරන්න දෙයක් නැහැ. ගෙලින් මතක හිටියි. සාමාන්‍ය ෆිසික්ස් වලදී කටපාඩම් කරන්න කියලා කියන්නේ කෙමිස්ට්‍රි වල සාමාන්‍ය කටපාඩම් කරන්න වෙනවා. හරි? ඉස්සරහට වල එනවා SPG කියලා කාබනික රසායනික කියලා එනවා. පාඩම් වගේ කටපාඩම් කරන්න වෙනවා. භෞතික විද්‍යාවේදී ෆිසික්ස් වලදී කටපාඩම් කරලා අපි මේව මතක තියාගන්නේ නැහැ. හරි ගණන් හදලා ඒ අවබෝධයෙන් තමයි මේ දේවල් මතක තියාගන්නේ. ඒ ගාන මම හිතන්නේ තේරෙන්නේ නැති හදපු විදිහ. හරි. හරි ඊළඟට අපි බලමු. තව එකක් කරමු. හරි. ලියා ගන්න දෙවෙනි ගාන. දැන් දෙවෙනි උදාහරණය වාතය තුළ ධ්වනි ප්‍රවේගය. වාතය තුළ ධ්වනි ප්‍රවේගය. වාතය තුළ ධ්වනි ප්‍රවේගය. V කියන එක්කෙනා දෙනවලු වර්ගමූල p බෙදීම රෝගී. මගින් ලබා දී වාතය තුළ ධ්වනි ප්‍රවේගය v සමානයි වර්ගමූල p බෙදීම රෝ මගින් ලබා දී. මෙම සමීකරණය මාන වශයෙන් නිවැරදිදයි පරීක්ෂා කරන්න. මෙම සමීකරණය මාන වශයෙන් නිවැරදිදයි පරීක්ෂා කරන්න. බලන්න හරි මම මේ උදාහරණෙත් කරන්න ඊට පස්සේ ඊළඟ උදාහරණය වලට කරන්න දෙන්න. හරි අපිට කියන්නේ මේ සමීකරණය මාන වශයෙන් නිවැරදිද කියලා පරීක්ෂා කරන්න කියලා. හරි බලන්න මම මේකෙත් ගන්නවා LHS. LHS කියන්නේ V කියන්නේ ප්‍රවේගය. හරි මේ පදරිය මම හඳුන්වලා දෙන්නම්. V කියන්නේ ප්‍රවේගයක් කොහොමද අපි දන්නවා මොකද හඳුන්වද්දිම කියනවා වාතය තුළින් ධ්වනියේ ප්‍රවේගය කියලා. එහෙනම් V කියන්නේ ප්‍රවේගය. එතන P කියලා දෙන්නේ වාතයේ පීඩනය. පීඩනය. ඊළඟට ρ කියලා දෙන්නේ වාතයේ ඝනත්වය. LHS කියන්නේ වංගත පැත්තේ මාන. වංගත පැත්තේ තමයි V කියන්නේ V ගේ මාන. V කියන්නේ LT ඍණ 1යි. හරි. දුර බෙදීම කාලය. කාලය උඩට ගෙනවා LT ඍණ 1. ඊළඟට දකුණු අත පැත්තේ මාන හොයන්න යද්දී මට උඩ ප්‍රශ්න කරනවා පීඩනයේ මාන මතක නැහැ මට. පීඩනයේ මාන මට මතක නැහැ. එහෙනම් පීඩනය කියන්නේ ඒකක වර්ගඵලයක් මත බලය. මම කලින් සමීකරණේ සූත්‍රය දීලා තියෙනවා. මේ සූත්‍ර කඩපාඩම් ගන්න ඕනේ නැහැ. මම මතක හිටිනවා. හරි. මාන පාඩම හොඳ නම් පුළුවන් වෙන්නේ භෞතික විද්‍යාව විස්තරට උගන්වන්න යද්දී. යාන්ත්‍රික විද්‍යාව කරාට පස්සේ මේක හොඳ නම් පුළුවන් වෙන්නේ. ඒතර මේවා කඩපාඩම් ගන්න මම මතක හිටිනවා දැනගන්නවා. පීඩනය කියන්නේ බලය විදිය වර්ගඵලය. වර්ගඵලය. හරි. බලය කියන්නේ නම් බලයේ මාන ML T ඍණ 2. වර්ගඵලය කියන්නේ සුදු කෝණාශ්‍රයක වර්ගඵලය වගේ ගත්තොත් දිග වැඩි කිරීම පළල. L වැඩි කිරීම L. L ට L සුළු වෙනවා M L ඍණ 1යි T ඍණ 2 කියලා උත්තර එනවා. හරි. ඒක ඝනත්වයේ මානත් ඕනේ. හරි. බලන්න ඝනත්වය කියන්නේ ඝනත්වයේ මාන හොයමුකෝ. පීඩනයේ මාන හොයමුකෝ. බලයේ මාන බෙදීම වර්ගඵලයේ මාන. ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව. ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව. එහෙනම් ඝනත්වයේ මාන වෙන අපේ ස්කන්ධය මාන බෙදීම පරිමාව මාන. ස්කන්ධය කියන්නේ M පරිමාව. පරිමාව කියන්නේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. එහෙනම් L වල තුන්වෙනි බලය. දැන් ඔක්කොම සුළු කරලා ගත්තාම එනවා M L ඍණ 3යි කියන. ඔය ටික අරගෙන මෙතෙන් ආදේශ කරනවා. බලන්න මට තියෙන්නේ මොකද්ද වර්ගමූලයක් ඇතුලේ p ගේ මාන ρ ගේ මාන. වර්ගමූලයක් ඇතුලේ p ගේ මාන ρ ගේ මාන.
එහෙනම් ආදේශ කරනවා වර්ගමූලයක් ඇතුලේ බලන්න p ගේ මාන m l ඍණ 1යි t ඍණ 2යි m l ඍණ 1යි t ඍණ 2යි බලන්න ඝනත්වයේ මාන m l ඍණ 3යි මෙන්න මේ m ට මේ m සුළු වෙනවා බලන්න මම මේ සුළු කරන හැටි මම මේව සුළු කරන්නේ මෙන්න මේ l ඍණ 3ක් තියෙනවා ඔක උඩට යද්දී ධන 3ක් වෙනවා l වල තුන්වෙනි බලය l ඍණ 1 t වල ඍණ 2 මෙන්න මෙයාගේ වර්ගමූලයක් තියෙන්නේ මෙන්න මේ l වල 3යි l වල ඍණ 1යි සුළු වුණාම අපි දන්නවා පාද සමාන බල ගුණ වෙද්දි දර්ශක එකතු වෙනවා මෙන්න 3යි ඍණ 1යි එකතු වුණාම දෙකක් හැදෙනවා l වල වර්ගය t ඍණ 2 ඔන්න ඔය වර්ගමූලය ගත්තාම l වර්ගයේ වර්ගමූලය l t ඍණ 2 ගේ වර්ගමූලය t ඍණ 1යි එහෙනම් මට මෙන්න මේ RHS වල උත්තර එනවා LT ඍණ 1යි කියලා. LHS වල උත්තර එනවා LT ඍණ 1යි කියලා. අපිට දැන් ලියන්න පුළුවන් දෙලින්ම LHS මාන සමානයි RHS මාන. හරි. අද එහෙනම් ලියන්න පුළුවන් සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ. මොකද්ද මේ මාන වශයෙන් නිවැරදි වේ කියන එක? ඒක දැම්ම හිතන්න එපා. එමය ඉස්සරහට කියන්නේ. ඔන්න දෙවෙනි උදාහරණේ හදාගන්න.
හරි. යානි ඉවර නම් මම ඔයාලට ගාණක් දෙන්නම් පොඩි ගාණක්. හරි. ටියුට් එකේදී තියෙන ගාණ ටික පොඩ්ඩක් හොඳ ගාණ ටිකක් මම දාලා තියෙනවා. ඔය ටික වල තනියම කරන්න දැනට ඉතුරු කරන්න මම මේකට සාමාන්‍ය වල දන්න සමීකරණ ගොඩක් සමීකරණ තාම දන්නේ නැහැ නේ. අපිට මේ මාන පාඩම දාන්න ගොඩ ගැඹුරින් කතා කරන්න අමාරුයි තවම. ඔයාලා තම මොකද ෆිසික්ස් වල ඉගෙනගෙන නැති වෙන්නේ. මම දැන් මෙහෙම සමීකරණයක් අපි දන්නවා S සමාන UD කියලා. ඔන්න මෙන්න මේක මාන වලින් හරිද වැරදිද කියලා ඔප්පු කරගන්න. දැන් මෙහෙම සමීකරණයක් තියෙනවා. හරි. එතකොට S කියන්නේ මොකද්ද? අපි දන්නවා විස්ථාපනය. U කියන්නේ මොකද්ද? ප්‍රවේගය. T කියන්නේ මොකද්ද? S සමාන UT කියලා දාලා මේක මෙහෙම ලියලා කරලා මාන වශයෙන් නිවැරදිව පෙන්වන්න කියලා දාලා මාන වශයෙන් නිවැරදිව පෙන්වන්න කියලා දාලා ගාන හදාලා යන්න පාර. විනාඩි දෙකක් විතර දෙන්න. හරි. හදලා ඉවරද කියලා මම හිතනවා. බලමු අපි මේක හදලා. හරි. දැන් මේකේ LHS කියන්නේ මොකද්ද? S के मान है ना, S के मान क्या नहीं है? S के विस्थापने मान दुरता है। ये लगा RHS. U तीनों टी ने U के मान लिया नोड, T के मान लिया नोड, U के प्रवेग क्या?
ප්‍රවේගීයමාන වෙන්නේ lt ඍණ 1යි. හරි. t ගේ මාන වෙන්නේ t. මෙන්න මෙයා සුළු වුණාම මෙන්න මේ t ඍණ 1යි මේ t සුළු වෙලා ගිහලා l විතරක් ඉතුරු වෙනවා. දැන් මට තමයි LHS සමානයි RHS කියලා. දැන් ලියන්න පුළුවන් සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ. මම හිතනවා මේක නම් දෙන්නගේම හරියයි. බලන්න මම මේ පොයින්ට් දෙකක් කියවනේ. එක පොයින්ට් එකක් තමයි මෙන්න මේ RHS LHS සමානයි RHS කරන එක. නැත්නම් මේ දකුණු අත පැත්තේ වම් අත පැත්තේ මාන සමාන කරන. ඒක මාන සමාන නම් සමීකරණේ මාන වශයෙන් නිවැරදි කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට සමහර සමීකරණ තියෙනවා. පද කීපයක් තියෙනවා. පද කියන්නේ අර ධන ඍණ ලකුණු වලින් වෙන් වෙලා තියෙන පද කීපයක් තියෙනවා. උදාහරණයක් කියනකොට පැහැදිලි. ගන්න මේ සමීකරණේ s සමානයි ut ධන භාගයක් at වර්ග. s සමානයි ut ධන භාගයක් at වර්ග. අපි දන්න සමීකරණ මේවා. දන්නවා මේ පටන් ගමු ඉස්සෙල්ලා. s සමානයි ut ධන භාගයක් at වර්ග. ඔන්න ඔය වගේ පද ගොඩක් තියෙනවා. නැත්නම් පද මේ වගේ තිබ්බේ වම් අත පැත්ත එක පදයයි දකුණු අත පැත්ත එක පදයයි. මේක වම් අත පැත්තේ නම් පද එකයි හැබැයි දකුණු අත පැත්තේ පද දෙකක් තියෙනවා. ඔන්න ඔය වගේ පද ගොඩක් තියෙන සමීකරණයක මාන වශයෙන් නිවැරදි කියලා පෙන්වන්න දද්දි අපි වම් අත පැත්තේ මානයි දකුණු අත පැත්තේ මාන සමාන කරනවා වෙනකොට අපි කරන්නේ මේ එක් එක් පදේ මාන අරගෙන අන්න ඒවා සමානයි කියලා පෙන්වනවා. බලන්න මම හදලට මේ පළවෙනි පදේ ගන්න. s ගේ මාන සමානයි u ගේ මාන ගුණ කිරීම t ගේ මාන. u කියන්නේ lt ඍණ 1යි t කියන්නේ t1. එහෙනම් l. ඊට භාගයක් at වර්ගය කියලා පදයක් තියෙනවා. මෙන්න මෙයාගේ මාන. බලන්න මෙතන 1ට 2ට මාන නැහැ. ඉලක්කම් තනි ඉලක්කම් ඒවට මාන නැහැ. a ට මාන තියෙනවා t ට මාන තියෙනවා. මෙන්න t ගේ මාන වල වර්ගයක් තියෙනවා. a ට මාන තියෙනවා t ට මාන t ගේ මාන වල වර්ගයක් තියෙනවා. දැන් ඔක කොහොමයි ලියන්නේ? t වර්ගය කියලා නෙවෙයි ලියන්නේ t ගේ මාන වල වර්ගය. මේ ලියන විදිහ මේ ගණන් හදනකොට අල්ලගන්න. a කියන්නේ ත්වරණයක්. ත්වරණයේ මාන lt ඍණ 2යි. මෙන්න t ගේ මාන වෙන්නේ t එයාගේ වර්ගයක් තියෙනවා. දැන් බලන්න මෙන්න මේ l වර්ගයට මේ l වර්ගය කැපෙලා මොකද වෙන්නේ? ඉතුරු වෙන්නේ l එකක් විතරයි. එහෙනම් අපිට යටින් ලියන්න පුළුවන් s ගේ මාන සමානයි ut ගේ මාන සමානයි භාගයක් at වර්ගයේ මාන. නම් පද ඔක්කොගේම මාන සමාන වෙන හින්දා දැන් මම ලියන්න පුළුවන් සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ. මම හිතනවා මේ සමීකරණ පද හඳුන්වන්න ඕනේ නැති වෙයි කියලා. මේ සමීකරණය මොකක්ද කියලා වඩා ගන්නවා. මොකක්ද දාගන්න? ඔව් පුළුවන්. එහෙනම් අපි කතා කරලා ක්ලාස් එකේ පාන්දරට දාගමු. ඒක ගොඩක් හොඳයි. මේ හේතුව මේ සිග්නල් තියෙනවා හොඳට. ඊට පස්සේ ඔයාලට හොඳට මේ ෆ්‍රිජ් එකේ වැඩ කරන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් අර කලින් පුරුදු වෙන්න පොඩ්ඩක් දෙන්න නැගිටින්න. අවුලක් නැහැ හොඳයි. අපි ක්ලාස් එකේ උදේ කරමු. මම අයත් අනිස්සරුත් එක්ක කතා කරලා මම ඔයාලට කියන්නම්. සඳුදා හරි සෙනසුරාදා හරි දවස් දෙකකින් එකක උදේ වරු ක්ලාස් එක කරමු එහෙනම්.
ඕක හදලා ඉවර වෙලා අපි දන්න සමීකරණයක් තියෙනවා තමයි මේවට අදාළ. අපි ඒකත් මාන වශයෙන් නිවැරදි කියලා ඔප්පු කරගමු. හරි. ලියන්න v වර්ගයේ සමානයි u වර්ගයේ ධන 2as සමීකරණය මාන වශයෙන් නිවැරදි බව පෙන්වන්න. කියලා දාලා ඔය ගාන හදන්න. හරි. මම හිතන එක හදලා ඉවරයි කියලා මම හොඳට පෙන්නන්න. අපිට ගන්න වෙන්නේ v වර්ගයේ මාන. v වර්ගයේ මාන සමානයි v වල මාන වල වර්ගය. ප්‍රවේගයේ මාන වල වර්ගය. ප්‍රවේගය කියන්නේ මොකද්ද? lt ඍණ 1. ඔන්න එයාගේ වර්ගය. ඊටම l වර්ග t ඍණ 2 කියලා. ඊට u වර්ග. අපි දන්නවා ඔය u වර්ග කියන්නේ ප්‍රවේගයක්ම තමයි. u වල වර්ගයේ මාන
u වල මාන වල වර්ගය හරි u වල මාන කියන්නේ ප්‍රවේගීය මාන lt ඍණ 1යි මෙන්න මෙයා වර්ග කරනවා l වර්ග කරනවා l වර්ගයක් වෙනවා t ඍණ 1 වර්ග කරනවා t ඍණ 2ක් වෙනවා දෙකෙන් ගුණනක් කො තියෙන දර්ශනය ඊළඟට as කියන එක වෙනවා 2යි as ගේ මාන දෙකට මාන නැහැ ඉලක්කමක් a ගේ මාන ගුණ කිරීම s ගේ මාන a කියන්නේ lt ඍණ 2යි s කියන්නේ අපව l ස්ථාපනය l වර්ග t ඍණ 2යි දැන් මම ලියන්න පුළුවන් v වර්ගයේ මාන සමාන u වර්ගයේ මාන සමානයි 2යි as එතකොට දැන් ලියන්න පුළුවන් සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ. හරි. විනාඩියක් විතර දෙන්නම්. දාගන්න. හදපු නැති කෙනෙක් ඉන්නවා. හදන්න නැති කියලා මම හිතනවා. හරි. ඔක හදුවනම් දැන් පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් අර මාන වශයෙන් නිවැරදි වෙයි කියලා මම හැමතැනම කියනවා. සමීකරණය නිවැරදි කියලා කියන්නේ නැතුව අංක මාන වශයෙන් නිවැරදි වෙයි කියලා. මොකද මේ සමීකරණය නිවැරදි කියන එකයි මාන වශයෙන් නිවැරදි කියන එකයි වෙනස්. මාන වශයෙන් නිවැරදි වෙයි කියන එකයි සමීකරණයක් වශයෙන් නිවැරදි වෙයි කියන එකයි වෙනස මොකද්ද මේ දෙන්න? හරි. ඔය කතාව මෙහෙමයි. හිතන්න අපිට කියන්න මෙහෙම සමීකරණයක් දෙනවා f සමානයි ma වැදීම 2යි කියලා. හරි. අපි දන්නවා මේ සමීකරණය වැරදි කියලා. ඇයි ඒ? අපි දන්නවා හරි සමීකරණේ f සමානයි ma භාගයක් නෑ ඔකට. හරි. මේ දෙකක් නෑ බෙදීම දෙකක් නෑ f සමානයි ma සමීකරණයට බෙදීම දෙකක් නෑ. ඔය සමීකරණය වැරදි කියලා අපි දන්නවා. මොන්ද ඕක මාන වශයෙන් වැරදි කියලා බලනවා. හරි. LHS ගන්නවා f के मान තියෙන්නේ එහෙනම් m l t ඍණ 2 කරාට උත්තරය එනවා. ඊට රයිට් හෑන්ඩ් සයිඩ් ගන්න. ඉන්න මෙයාගේ මාන ගන්න. එයාගේ මාන ගත්තාම m ගේ මාන a ගේ මාන. බෙදීම දෙකේ මාන කියලා ගමු. දෙකට මාන නැහැ අපිට පොඩි ලියන්න. m ගේ මාන m a ගේ මාන l t ඍණ 2යි. ආපහු මට උත්තර නම් m l t ඍණ 2යි කියන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? LHS සමාන වෙලා RHS. එන සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ. මාර්ගයෙන්. හරි. සමීකරණේ මාන වශයෙන් නිවැරදි වේ. හැබැයි අපි දන්නවා මොකද්ද? සමීකරණය ඇත්තට වැරදි කියලා. සමීකරණේ මාන වශයෙන් නිවැරදි වුණාට සමීකරණය ඇත්තට වැරදි කියලා අපි දන්නවා. එහෙනම් අපිට කියන්න බෑ කොයි වෙලාවකවත් මාන වශයෙන් නිවැරදි සෑම සමීකරණයක්ම හරි කියලා. හරි. සමීකරණය නිවැරදි කියලා කියන්න බෑ මාන වශයෙන් නිවැරදි වුණා කියලා. හැබැයි මෙහෙම පොයින්ට් එකක් තියෙනවා නම්. හරි. මෙහෙම පොයින්ට් එකක් තියෙනවා. මොකක්ද තියෙන පොයින්ට් එක? බැරි වෙලාවත් සමීකරණයක් නිවැරදි නම් අන්න එයා අනිවාර්යෙන් මාන වශයෙන් නිවැරදි. බැරි වෙලාවත් සමීකරණයක් මාන වශයෙන් වැරදි වුණොත් ඒ සමීකරණේ කොයි වෙලාවකවත් සමීකරණයක් හරියන්නේ මේ සමීකරණයක් වැරදිනවා. ඒ කියන්නේ මාන වශයෙන් නිවැරදි නම් සමීකරණය අනිවාර්යෙන් නිවැරදි කියන වැරදි වුණාට මාන වශයෙන් සමීකරණයක් වැරදි නම් සමීකරණය අනිවාර්යෙන් වැරදි කියන එක හරි. මම ආපහු කියන හොඳට ඔලුවට දාගන්න. මාන වශයෙන් සමීකරණයක් නිවැරදි නම් සමීකරණයක් නිවැරදි කියන එක හරියන්නේ නැති වුණාට හැමදෙරටම. දැන් මෙතන හරියන්නේ නැහැ. මේවට හරි ගියාට මාන වශයෙන් සමීකරණයක් වැරදි නම් ඒ සමීකරණය වැරදි කියන එක නම් හරි. කියන්නේ දෙන්න LHS අසමානයි RHS නැත්නම් LHS RHS අසමාන වුණොත් මේ වම් අත පැත්තේ මානේ දකුණු අත පැත්තේ මානේ සමීකරණය අසමාන නම් අනිවාර්යෙන්ම ওই සමීකරණය වැරදි. අනිවාර්යෙන්ම ওই සමීකරණය වැරදි. හරි. දාගන්න මාතෘකාවක් නෙවෙයි. දැන් තල්ලකොණක් දාලා ලියන්න. මාන වශයෙන් නිවැරදි. මාන වශයෙන් නිවැරදි. සෑම සමීකරණයක්ම
මාන වශයෙන් නිවැරදි සෑම සමීකරණයක්ම මාන වශයෙන් නිවැරදි සෑම සමීකරණයක්ම සමීකරණයක් වශයෙන් නිවැරදි වේද සමීකරණයක් වශයෙන් නිවැරදි වේද සමීකරණයක් වශයෙන් නිවැරදි වේද කියලා දාලා උදාහරණයකට දාලා මේක ඔප්පු කරගන්න. උදාහරණයකට දාලා මේක ලියා ගන්න. අපිට තේරෙනවා එහෙම වෙන්නේ නැහැ කියලා. මේක ලියා ගන්න. හරි. ඊවනම් මේක දාගත්තා නම් යටින් තල්ලකොටක් දාලා අපි ලියමු. යටින් තල්ලකොටක් දාලා අපි ලියමු. මෙම සමීකරණයේ මාන වශයෙන් නිවැරදි වුවද මෙම සමීකරණයේ මාන වශයෙන් නිවැරදි වුවද මෙම සමීකරණයේ මාන වශයෙන් නිවැරදි වුවද සමීකරණයක් වශයෙන් වැරදි බව අපි දනි. දන්නවනේ වැරදි කියලා. වැරදි බව දනි. සමීකරණයක් වශයෙන් වැරදි බව අපි දනි. මේ අනුව කියලා කමාවක් දාලා ලියන්න. මේ අනුව කමාවක් දාලා ලියන්න. මාන වශයෙන් නිවැරදි. මාන වශයෙන් නිවැරදි. ඇතම් සමීකරණ මාන වශයෙන් නිවැරදි ඇතම් සමීකරණයක් වශයෙන් වැරදි විය හැකිය. මාන වශයෙන් හරි ගියා කියලා සමීකරණයක් වශයෙන් වැරදෙන්න පුළුවන්. හරි. මාන වශයෙන් නිවැරදි ඇතම් සමීකරණයක් වශයෙන් වැරදිය හැකිය. නමුත් ඊළඟ පොයින්ට් එක දාලා ලියන්න. නමුත් සමීකරණයක් වශයෙන් නිවැරදි සෑම සමීකරණයක් මාන වශයෙන් අනිවාර්යෙන් නිවැරදි වේ. ඔබ හොඳට ගෙදර ගිහිල්ලා නෙමෙයි ක්ලාස් ඉවරනවා කියලා බලන්න. හොඳට කියලා බලන්න. මොකද්ද කියන්නේ කියලා ලියන්න අවසාන එක. නමුත් සමීකරණයක් වශයෙන් නිවැරදි සෑම සමීකරණයක්ම මාන වශයෙන් අනිවාර්යෙන් නිවැරදි වේ. ඔයාලා මතකයි නම් ඕල් ඉගෙන ගන්නවා ප්‍රමේයයි විලෝමයයි කියලා. ඕකේ ප්‍රමේය හරි විලෝමය හරි කියන ප්‍රමේය හරි නැහැ. හරි. ප්‍රමේය මොකද්ද? මාන වශයෙන් සමාන නම් සමීකරණයක් සමානයි කියන එක වැරදි.
ඒක හරියන්නේ නැහැ. අනිවාර්යෙන් අපි හරියන්නේ නැහැ. අනිවාර්යෙන් හරියන්නේ නැහැ. සමහර වෙලාවට හරියන්න පුළුවන්, සමහර වෙලාවට හරියන්න පුළුවන්. හැබැයි සමීකරණේ වැරදි කියලා අපි දන්නවනම් අනිවාර්යෙන් මානත් ඒක වැරදිම තමයි. සමීකරණේ හරි කියලා දන්නවනම් මානත් ඒක හරිම තමයි. හැබැයි මාන හරි කියලා දැනගත්තා කියලා සමීකරණේ හරි කියලා ගන්න. හැබැයි මාන වැරදි නම් සමීකරණ අනිවාර්යෙන් වැරදි. මම ඉතින් පැහැදිලි ඇති කියලා දෙවෙනි පොයින්ට් එක. හරි. දෙවෙනි පොයින්ට් එක පැහැදිලි ඇති කියලා හිතනවා. නෝට් එක හොඳට P වලට තියාගන්න. ඔයාලට print කරපු නෝට් එක නැත්නම් type කරපු නෝට් එකත් හම් වෙනවා. හරි. එහෙම නෝට් හම්බුණා කියලා ටියුට් එකක් හම්බුණා කියලා නෝට් ලියන්න දෙන්න ඉන්නවා. අනිවාර්යෙන් නෝට් එක ලියන්න. හරි. ඔය ලියන විදිහට තමයි ඔයාලට මතක ඉරින්නවා. ඊළඟට දාගන්න මාන විශ්ලේෂණයේ තුන්වෙනි මාතෘකාව සමීකරණයක ආකාරයේ පුරවකථනය කිරීම. මේක හරි ලස්සනයි. හරි. සමීකරණයක ආකාරයේ පුරවකථනය කිරීම. හරි ලස්සන කතාවක් මෙතන තියෙන්නේ. සමීකරණයක ආකාරයේ පුරවකථනය කිරීම. සමීකරණයක ආකාරයේ පුරවකථනය කිරීම. මාතෘකාව දාලා යටින් මෙහෙම ලියන්න. මාන භාවිතා කරමින් සිදු කරගත හැකි තවත් වැදගත් ප්‍රයෝජනයක් වන්නේ මාන භාවිතා කරමින් සිදු කරගත හැකි තවත් වැදගත් ප්‍රයෝජනයක් වන්නේ කිසියම් භෞතික රාශියකට බලපාන තවත් භෞතික රාශීන් තිබේ නම් හා ඒවා දන්නේ නම් තවත් භෞතික රාශීන් තිබේ නම් හා ඒවා දන්නේ නම් එම භෞතික රාශිය අතර සම්බන්ධයක් ගොඩනගා ගැනීමට හැකියවීමයි. එම භෞතික රාශිය අතර සම්බන්ධයක් ගොඩනගා ගැනීමට හැකියවීමයි. ඔක කියන්නේ හිතන්න උදාහරණයක් කියලා කරලා පෙන්නනවා. උදාහරණයක් මේ පැහැදිලි කරලා පෙන්නනවා මොකද්ද මේ කියපු කතාව මොකද්ද කියලා. දැන් මෙහෙම එකක් තියෙනවා. හරි. මෙහෙම එකක් තියෙනවා. හිතන්න මෙහෙම කාර් එකක් තියෙනවා. ඔය කාර් එක මේ පැත්තට V කියලා ප්‍රවේගයෙන් යනවා. ඔය කාර් එක මේ පැත්තට V කියලා ප්‍රවේගයෙන් යනවා. යන්නේ හරි. ඒක කාර් එකක් තියෙනවා. කාර් එක මේ පැත්තට V කියලා ප්‍රවේගයෙන් යනවා. හරි. මෙරි වාතයේ තියෙන්නේ. අපි දන්නවා කාර් එකක් නේ ඔයාලට
හරි. එහෙනම් විදිහට හිතනවා කරන්ට් එක ගියා. හරි. කරන්ට් එක ගිහිල්ලා ආවා. රෝටරි බේසික් ජහල් කියන හරි. බලන්න මෙන්න මේ කාර් එක කියලා මේ කාර් එක යනවා. හරි. කාර් එකම යනවා. යනකොට මේ කාර් එකේ ප්‍රතිරෝධී බලයක් දැනෙනවා. නැත්නම් ඉස්සරහට දුවනදී අපි මත බලයක් ක්‍රියාත්මක කරනවා. අපිට දැනෙනවා නැත්නම් කොහොමද කියන්නේ? මම තේරෙනවා. කාර් එකේ බලයක් දැනෙනවා. ඔන්න ඔය බලයට හිතන්නකො මේ කියන සාධක බලපානවා කියන. මෙන්න මේ කාර් එකේ යන ප්‍රවේගය බලපානවා. ප්‍රවේගය වැඩි වෙන වැඩි බලය වැඩි වෙනවා. මෙන්න මේ වාතයේ ඝනත්වය බලපානවා. හරි. ඔය වගේ තව මොනවාරි ටිකක් ප්‍රථම වාතයේ පීඩනය බලපානවා. ඔන්න මොනවාරි ටිකක් ඔයගේ මොනවාරි ටිකක් මෙන්න මේ කාර් එකේ වර්ග බල නැත්නම් මේ අතර තියෙන වර්ග බලය බලපානවා. ඒක මොනවාරි සාධක ටිකක් දෙනවා කියන බලපානවා. හරි. හැබැයි අපි දන්නේ R සමාන වෙන්නේ V ρ PA. A වර්ගයද ρ ගේ තුන්වෙනි බලයද B ගේ වර්ගමූලයද මොකුත් අපි දන්නේ නැහැ. හරි. අපි දන්නේ මේ ටික බලපානවා කියලා විතරයි. හරි. හැබැයි අපි දන්නේ නැහැ මේ දෙකොල්ල අතරින් සම්බන්ධය මොකක්ද කියලා. හරි. මේ දෙකොල්ල අතරින් සම්බන්ධය මොකක්ද කියලා අපි දන්නේ. ඔන්න ඔය වගේ වෙලාවට හරි. ඔන්න ඔය වගේ වෙලාවට අපිට මෙන්න මේ මාන විශ්ලේෂණය පාවිච්චි කරලා මෙන්න මේ වගේ ඒකික නැත්නම් භෞතික රාශිය අතර සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි මේ පාඩමේ අපි දැන් කියලා දෙන්න හදන්නේ. හරි. මම මේකේ අර වගේ උදාහරණ වලින් තමයි ඔයාලට මේ වැඩේ කරන්න කියලා දෙන්නේ. බලා ගන්න. මම ගානක් ගන්නම්. මේ ගාන ඉස්සෙල්ලාම ඔයාලා බලාගෙන ඉන්න. මොකොත් ලියන්න එපා. ඔයාලට ලියා ගන්න මම වෙලාව දෙනවා. පළවෙනි එකෙන්ම අල්ලා ගන්න බලන්න. හරි. හරි ලේසි. හරි. හරි ලේසි. මම ගන්නම් ගානක්. හරි. මෙන්න දෙකලවර සවි කරන ලද තන්තුවක කම්පනය කළ විට තන්තුවේ ඇතිවන තරංගයේ සංඛ්‍යාතය F එහි දිග L ආත්‍රි F සහ කම්බියේ ඒකික දිගක ස්කන්ධ M මත රඳා පවතී. ඊට භෞතික රාශි ප්‍රයෝගී කරගනිමින් තරංගයේ සංඛ්‍යාතය සඳහා ප්‍රකාශනයක් මාන විශ්ලේෂණය ලබා ගන්න කියලා කියනවා. හරි. කනෙක්ෂන් අවුලක් තියනවනේ හැමෝටම. කවන්න. මේක හරියම මුත් කියලා නැහැ බලා ගන්නකො. හරි. මම ගාන කියන්නම්. දෙකලවර සමීකරණ ලද තන්තුවක් කම්පනය කළ විට තන්තුවේ ඇතිවන තරංගයේ සංඛ්‍යාතය F එහි දිග L ආදී F සහ කම්බියේ ඒකික දිග ස්කන්ධයෙන් මත රඳා පවතී. ඊට භෞතික රාශි උපයෝගී කරගනිමින් තරංගයේ සංඛ්‍යාත සඳහා ප්‍රකාශනයක් මාන විශ්ලේෂණය භාගයෙන් සොයන්නේ. හරි. මෙම ගානක් දෙනවා. හරි. දැන් ඔයාලට කියන්නේ දෙන්නේ අංග්‍ර දෙමළ වගේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මොනවද ආදියක් ගැන කියනවා දිගක් ගැන කියනවා ඒකික දිග ස්කන්ධ ගැන මොනවද නැහැ කියනවා. හරි. මේකේ ඔයාලා මේ ගානදී වැදගත් වෙන්නේ ඔය සංඛ්‍යා තියෙන කම්පණය කිසිම දෙයක් වැඩක් නැහැ. ඔයාලට වැදගත් වෙන්නේ මේකේ තියෙන භෞතික රාශිය අඳුන ගන්න. හරි. මේක බලන්න ගාන හොඳට පැහැදිලි කර කියවගෙන ඉඳන් අපිට තේරෙනවා. තන්තුවේ ඇතිවන තරංගයේ සංඛ්‍යාත F. ඒ සංඛ්‍යාත F කියලා කියන්නේ තියෙනවා. සංඛ්‍යාත. සංඛ්‍යාත කියන්නේ මොකක්ද කියලා දැනට වැඩක් නැහැ. සංඛ්‍යාත F. එහි දිග L. එහි දිග L දැන් දිග L කියලා කියනවා. ආතතිය F. ආතතිය F. ඒකක දිගක ස්කන්ධය M. ඒකක දිගක ස්කන්ධය M මත රඳා පවතිනවා. මෙන්න මේ F කියන එක්කෙනා මෙන්න මේ තුන් දෙනා මත රඳා පවතිනවා. හරි. ඔන්න F කියන එක්කෙනා මෙන්න මේ තුන් දෙනා මත රඳා පවතිනවා. අපි බලමුකෝ. මම ගන්නවා මේ එහි දිගේ ආතතිය F කියලා ගන්නවා කැපිටල් F කියලා. ඒකක දිගේ ස්කන්ධය. මොකද්ද මේ ඒකක දිගේ ස්කන්ධය කියන්නේ? එක ඒකක දිග නැත්නම් ඒකක දිගක් කියලා කියන්නේ නිකන් හිතන්නකෝ. මීටර එකක දිග. අන්න ඒ වගේ කතාවක්. හරි. මීටර එකක දිග සෙන්ටිමීටර එකක දිග ඒ වගේ කතාවක්. හරි. ඒකක දිගේ ස්කන්ධය ගන්නේ ඒකක දිගේ ස්කන්ධය ගන්නේ මුළු ස්කන්ධය බෙදලා මුළු දිගේ. හරි. ඒකක දිගේ ස්කන්ධය ගන්නේ මුළු ස්කන්ධය බෙදලා මුළු දිගේ. ඔය කියන්නේ හරියට ඝනත්වය වගේ. ඝනත්වය කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. එහෙනම් මුළු ස්කන්ධය බෙදලා පරිමාව. ස්කන්ධය විදිහින් පරිමාව. ඒකක දිගක ඝනත්වය කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය යන ස්කන්ධයේ පරිමාවයෙන් බෙදුවනම් ඒකක දිග ස්කන්ධයකම ස්කන්ධය බෙදන්නේ දිගේ. හරි.
ඒකක දිගට ඉස්සර ස්කන්ධය බෙදන්න දිග. හරි. හරි. බලා ගන්න මේකේ පියවරත් එකම ලස්සනට කියනවා. බලා ගන්න එකපාරින් ගාන අල්ල ගන්න පුළුවන් 23 ගාන හදන්න පුළුවන්. අනිවාර්යයෙන් හොඳ බලහිට හදන්න පුළුවන්. හරි. බලන්න සංඛ්‍යාත f දිග l ආතතිය f ඒකක දිග ස්කන්ධය මෙන්න මෙන්න. හරි. l දානවා l ගේ වර්ගය දානවා l ගේ ගානේ දානවා. හරිද දන්නේ. හරි ඒ හින්දා මම l ගේ මොන බලයත් එක්කද f සම්බන්ධ වෙන්නේ කියලා දන්නේ නැත්නම් මම දානවා l ගේ x වෙනි බලය කියලා. දැන් ආදී f ගන්න. f ගේ පළවෙනි බලයද දෙවෙනි බලයද කීයද එක කියලා මම දන්නේ නැත්නම් දාගන්නවා මේ f ගේ y වෙනි බලය කියලා. මේ සිම්පල් m ගන්න. සිම්පල් m ගේ z වෙනි බලය කියලා දාගන්න. මම දන්නේ මේ l ගේ කීවෙනි බලයක් එක්කද මේ අරන් දාපුවා තින්නේ f ගේ කීවෙනි බලයක් එක්කද මේ අරන් දාපුවා තින්නේ m ගේ කීවෙනි බලයක් එක්කද මේ අරන් දාපුවා තින්නේ කියලා මම දන්නේ නැහැ. දන්නේ ඉඳන් මම දාගත්ත f තියෙන අඩලෝක සමානුපාතය l x වෙනි බලයත් එක්කද දාපුවා තින්නේ f වල y වෙනි බලයත් එක්කද දාපුවා තින්නේ m වල z වෙනි බලයත් එක්කද දාපුවා තින්නේ. අපි දන්නවා මෙන්න මේ සමානුපාතයේ ලකුණු අයින් කරන්න පුළුවන් සමාන ලකුණුත් එක්ක නියතයක් දාන්න. සමානුපාතයේ ලකුණු අයින් කරන්න පුළුවන් සමාන ලකුණුත් එක්ක නියතයක් දාන්න. l වල x වෙනි බලය f වල y වෙනි බලය m වල z වෙනි බලය. ඔන්න f ට සූත්‍රයක් හොයාගෙන ඉවරයි. සංඛ්‍යාතේ සූත්‍රයක් හොයාගෙන ඉවරයි. හැබැයි මේ සූත්‍රයේ x වත් y වත් z වත් අපි දන්නේ නැහැ. ඒවත් x වත් y වත් z වත් අපි දන්නේ නැහැ. l කියන්නේ දිග කියලා දන්නවා. f කියන්නේ ආත්‍රිය කියලා දන්නවා. m කියන්නේ ඒක දිග ස්කන්ධය කියලා දන්නවා. අර ඊළඟ මම ටාගට් එක වෙන්නේ ඔන්න ඔය ky xy yy z හොයන එක. ky xy yy z හොයන එක. ඒකට මම පාවිච්චි කරන මාන විශ්ලේෂණ. මම කලින් කිව්වා සමීකරණයක් නිවැරදි වෙන්න නම් අනිවාර්යෙන් මාන වශයෙන් නිවැරදි විය යුතුයි කියලා. මේ සමීකරණය හරියන්න නම් මාන වශයෙන් නිවැරදි විය යුතුයි. එහෙනම් අනිවාර්යෙන්ම මේ සමීකරණේ වම් අත පැත්තේ තියෙන මාන වලට දකුණු අත පැත්තේ තියෙන මාන සමාන වෙන්න ඕන. මෙන්න මේ k කියන්නේ නියතයක් කියලා මම කියවනේ. මම ලියනවා මෙතන ඉඳන් k කියලා මම අතින් දැම්මම පස්සේ k යනු මාන රහිත නියතයක්. ඒ කියන්නේ 2 හරි 3 හරි 7 හරි භාගය හරි 100 හරි මොකක් ඉලක්කමක් වෙයි කියන්නේ. ඒක මොකක්ද කියලා දන්නේ නැහැ. හරි? ඒ මොකක්ද කියලා දන්නේ නැහැ. දැන් මම මේක මාන වශයෙන් නිවැරදි කියලා බලන්න යනවා. නිවැරදි කියලා බලන්න නෙමෙයි. මාන වශයෙන් නිවැරදි කියලා උපකල්පනය කරනවා. ඇයි ඒ? මම සමීකරණයක් ගොඩනගලා සමීකරණය හරියන්න නම් මාන වශයෙන් නිවැරදි වෙන්න ඕන. දැන් මම ගන්න මේ පැත්තේ මානයි මේ පැත්තේ මානයි අර ලියනවා. හරි? බලන්න. LHS සංඛ්‍යාතයේ මාන. සංඛ්‍යාතය කියන්නේ මොකක්ද කියලා පළවෙනි ටියුට් එකේ දීලා තියෙනවා. 1 යට කාලය. සංඛ්‍යාතය කියන්නේ 1 යට කාලය කියලා මම දීලා දෙනවා. එහෙනම් සංඛ්‍යාතයේ මාන වෙන්නේ 1 යට කාලයේ මාන. 1 යට t කියන්නේ t ඍණ 1යි. එහෙනම් මෙතන මාන වෙන්නේ t ඍණ 1යි. හරි? ඊට RHS. හරි? මේ පැත්තේ මාන. මේ පැත්තේ මාන ගන්නකොට මම k ගේ මාන ගන්න ඕනේ. ගුණ කරලා l ගේ මාන අරන් එයාගේ x වෙනි බලය ගන්න ඕනේ. හරි? f ගේ මාන අරන් එයාගේ y වෙනි බලය ගන්න ඕනේ. m ගේ මාන අරන් එයාගේ z වෙනි බලය ගන්න ඕනේ. බලන්න මම කිව්වා k යනු මාන රහිත නියතයක් කියලා. ඒක අයින් කරා. l වල මාන lමයි. l කියන්නේ මෙන්න තියෙනවා දිග. නේ l ගේ මාන 1. නේ l වල x වෙනි බලය. f කියන්නේ ආතතිය. ආතතිය කියන්නේ බලයක්. හරි? ඔයාලට මගේ ටියුට් එක ගණන් දාලා දෙද්දි ඔය වගේ මට හිතනකස හිතුනොත් ඔයාලා මේ ආතතිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ කියලා මම දෙනවා මේක බලයක් කියලා. හරි? නා ආතතිය කියන්නේ බලයක්. බලයේ මාන m l t ඍණ 2යි. බලයේ මාන මම කියන්නේ වඩිනවා. හරි? එයාගේ y වෙනි බලය. මේ තියෙන්නේ මොකක්ද? m කියන්නේ ඒකක දිගට ස්කන්ධය. m කියන්නේ ඒකක දිගට ස්කන්ධය. එහෙනම් m කියන්නේ m බෙදීම l. හරි? එහෙනම් m l ඍණ 1යි. මම ඒක පැහැදිලි කියලා මම හිතනවා. හරි? බලන්න. ස්කන්ධය බෙදීම දිගනේ. ස්කන්ධය m මෙන්න l. එහෙනම් ඔන්න වම් අත පැත්තේ මාන ගත්තා දකුණු අත පැත්තේ මාන ගත්තා. දැන් මේ මෙයක් ගන්නවා. සමීකරණේ නිවැරදි වීමට කරන්නේ නිවැරදි වීමට මොකද්ද වෙන්න ඕනේ? ඔන්න වම් අත පැත්තේ මාන
සමාන වෙන්න ඕන දකුණු අත පැත්තේ මාන වලට. හරි. වම් අත පැත්තේ මාන සමාන දකුණු අත පැත්තේ මාන වලට. වම් අත පැත්තේ මාන තියෙන තීරණ එකයි. සමාන වෙනවා දකුණු අත පැත්තේ මාන වලට. දකුණු අත පැත්තේ තියෙන මාන මොනවද? L වල x වෙනි බලයක් තියෙනවා. M L T ඍණ 2. මෙන්න මෙයාගේ y වෙනි බලයක් තියෙනවා. M L ඍණ 1. මෙයාගේ z වෙනි බලයක් තියෙනවා. දැන් මම xy yy z y හොයන්න හදන්නේ බලන්න ඔය තුන් දෙනා හොයන විදිහ. හරි? හොඳට බලා ගන්න. මම මෙහෙම ගන්න t වරන් t ගේ වම් අත පැත්තේ තියෙන දර්ශකයි දකුණු අත පැත්තේ තියෙන දර්ශක ටිකයි සමාන කරනවා. l වරන් වම් අත පැත්තේ තියෙන දර්ශක ටිකයි දකුණු අත පැත්තේ තියෙන දර්ශක ටිකයි සමාන කරනවා. බලන්න t ගත්තාම t ගේ වම් අත පැත්තේ t ඍණ 1. නම ඍණ 1 සමානයි කියලා ගන්නවා. මේ පැත්තේ මෙතන t නෑ. මෙතන t වත් තියෙනවා 2y. හරි? t ඍණ 2y y ප්‍රමාණයක් තියෙනවා. හොඳට බලන්න m l t ඍණ 2 සම්පූර්ණ එකේ එළියෙන් තියෙන වරහන එළියෙන් තමයි y තියෙන්නේ. එහෙනම් my ly t ඍණ 2y කියලා තමයි ප්‍රසාරණය කරොත් අපිට හම්බෙන්නේ. හරි? එහෙනම් ඔතන මම t ඍණ 2y කියලා ගන්න ඒකේ මම දර්ශකය ගන්නවා. ඍණ 2y. මේ පදෙත් නෑ t එක. එහෙනම් ඔතනින් මට y ව හොයාගන්න පුළුවන්. y සමානයි 1ට 2යි කියලා. හරි? y සමානයි 1ට 2යි කියලා හොයාගන්න පුළුවන්. ඊළඟට මම ගන්නවා l. හරි? බලන්න l ගත්තාම වම් අත පැත්තේ l වල නෑ පදමු. නම් බිංදුවයි. සමානයි මේ පැත්තේ l වල x එකක් තියෙනවනේ x එකක් එනවා. හරි? l වල x වල x එකක් එනවා. මෙතන මොකද වෙන්නේ? m වල y l වල y t වල ඍණ 2යි y. l වලත් තියෙන y එකක්. ධන y. බලන්න මෙතෙන් ආපුවම m වල z l වල ඍණ z තියෙනවා. l වල මට l වල තියෙන දේ මොකද? l වල ඍණ z තියෙනවා ඍණ z. හරි? දැන් ඔතන y කියන්නේ භාගයයි. මේ සමීකරණ මම සුළු කරගෙන z මෙහාට ගේන්න මේ x මෙහාට ඍණ x වෙනවා. y වලට දාන්න භාගයයි. එහෙනම් අපිට තව ගන්න පුළුවන් m ගේ. හරි? m ගේ ගන්න පුළුවන්. m ගේලාදී සමීකරණයේ වම් අත පැත්තේ බිඳුව. සමීකරණයේ වම් අත පැත්තේ බිඳුව. දකුණු අත පැත්තේ l ගේ x තියෙන මෙතන m පද නැහැ. මෙන්න මේක ඇතුලේ y ට අදාළ m පදයක් තියෙනවා. 1y y. එහෙනම් y එනවා. මෙතෙන් අදාළ z ට අදාළ එක පද තියෙනවා එකක් තියෙනවා. y දන z. හරි. එහෙනම් ඔන්න y සමානයි භාගයයි z ඍණ x සමානයි භාගයයි y දන z සමානයි භාගයයි. හරි. ඉතුරු ටික කරගන්න කලින් මේක ලියාගමුකෝ. හරි. ගාන හදන්න කලින් මෙන්න මේක ලියා ගන්න. හරි. උදාහරණ 1 කියලා දාලා ලියන්න. දෙකලවර සවිකරන ලද තන්තුවක් කම්පනය කළ විට තන්තුවේ ඇතිවන තරංගයේ සංඛ්‍යාතය සිම්පල් f කමාවක් දාලා ලියන්න. එහි දිග l සංඛ්‍යාතය සිම්පල් f එහි දිග l ආතති f කම්බියේ ඒකක දිගක ස්කන්ධය සිම්පල් m මත රඳා පවතී. ඉහත භෞතික රාශිය ප්‍රයෝගී කර ගනිමින්
ඉහත භෞතික රාශි ප්‍රයෝගී කර ගනිමින් ඉහත භෞතික රාශි ප්‍රයෝගී කර ගනිමින් තරංගයේ සංඛ්‍යාතය සඳහා ප්‍රකාශනයක් තරංගයේ සංඛ්‍යාතය සඳහා ප්‍රකාශනයක් තරංගයේ සංඛ්‍යාතය සඳහා ප්‍රකාශනයක් මාන විශ්ලේෂණයේ භාවිතයෙන් සොයන්න. මාන විශ්ලේෂණයේ භාවිතයෙන් සොයන්න. දාලා ඉස්සලා ඩේටා ලියා ගන්න. සංඛ්‍යාත f දිගේල් ආද්‍ය බල f ඒකික දිගට ස්කන්ධ m කියලා ලියලා m කියන්නේ m බැලීම එලි කියලා ලියා ගන්න. ඊළඟට f අනුලෝම සමානුපාතිකයි l වල x වෙනි බලය f වල y වෙනි බලය m වල z වෙනි බලය කියලා දාලා k කියලා නියතයක් දාලා ඒත් එක්කම ලියන්න k අනු මාන රහිත නියතයක් කියලා. ඊට පස්සේ දකුණු අත පැත්තේ වම් අත පැත්තේ මාන වෙනම ලියා ගන්න. ඊළඟ එදෙන සමාන කරන්න. සමාන කරලා t වල l වල m වල දර්ශක සමාන කරලා සමීකරණ තුනක් ගන්න. අරන් ඕකේ x y z බට ඔයලා ඔයාලක ලියාන ඉවර වෙලා හරි කියලා මොකක් හරි කියලා මැසේජ් එකක් දාන්න chat එකේ.
සමාධි ලියාගෙන ඉවරයි. මොන් දිනකන් ටිකක් කළා ඉමු අපි. හරි දෙන්නම ඉවරයි. හරි හොඳයි. හරි. ඔබ දැන් මෙතෙන් ආවා. මම මේටිය මගන්නම් ඈ. මේටිය මගන්නම්. බලන්න. x y z වල අගය හොයාගන්න. y වල අගය නම් අපිට ආවා භාගයයි කියන. x වල අගය z වල අගය නම් මෙතන y වල අගය භාගය නම් z වල අගය ඍණ භාගය කියලා එනවා. අර වලට මේ උත්තර ආවද කියලා. දැන් x වල අගය එනවා මට ඍණ 1යි කියලා. y භාගයයි z ඍණ භාගයයි x ඍණ 1යි. දැන් ඔක සුළු කරගන්න පුළුවන් වෙනවා. හරි. හරි. දැන් කොහෙද අපි මේ හැමගෙන ආදේශ කරමු. f සමානයි k අපි දන්නේ l වල ඍණ 1. හරි. f වල භාගය z වල ඍණ භාගය. ඔය ඍණ දර්ශක දෙනවා ඉරයි යට යද්දි ධන දර්ශක ගන්න පුළුවන්. ඍණ දර්ශක විදිහට තියෙනවා ඉරයි යට දාලා ධන දර්ශක කරන්න පුළුවන්. නෑ f සමානයි k l f භාගය එතන ඉස්සර නෙමෙයි සිම්පල් එක m ගෙත් භාගය. අපි දන්නවා භාගය වෙන බලය කියන්නේ වර්ගමූලය කියලා. මට මේක ලියන්න පුළුවන් නම් f සමානයි k යට l. වතාවක් f බෙදීම m මෙතනත් භාගය දෙන්නම වර්ගමූලයක් දාන්න. හරි. දැන් මට ඔතෙන් නිකන් මේ සූත්‍රය ගේන්න පුළුවන්. හරි. ඔතෙන් නම් සූත්‍රය ගෙනාවට පස්සේ k වල ලගයක් හොයාගන්න ඕනේ. දැන් මොකද කරන්නේ? k වල ලගයක් හොයන්න මම මෙන්න මේ සංසිද්ධිය ලැබ් එකකට නම් කියලා චෙක් කරලා බලනවා. චෙක් කරලා බලලා පරීක්ෂණාත්මකව k වල ලගය හොයනවා. පරීක්ෂණාත්මකව k වල අගය සෙවූ විට k සමානයි භාගය ලෙස ලැබේ. k සමානයි භාගය ලෙස ලැබේ. හරි. මේක ඔයාලට ගාණ දෙනවා. හරි. එහෙනම් f කියන්නේ k වල භාගය දාන්න දෙක යන යටට 2l f බෙදීම m. ඔන්න අපි ගත්තා f ගේ capital F simple m සහ l අතර සම්බන්ධය. මෙතන නිකන් දාගත්තා නම් ඉතුරු ටික දාගන්න පල්ලෙහාට. ඊළඟට අපි ගාණක් හදමු.
මම හිතනවා වෙලාව ඇති දෙන්නට. හරි. එහෙනම් අපිට ආවා ඔකට අදාළව ලස්සනට සුළු කිරීම කරගෙන යද්දී අපිට ලස්සන උත්තර එනවා f සමානයි භාගයයි වර්ගමූලය ඇතුළේ f බෙදී වෙමු. හරි. හරි. අපි තව ගානක් හදමු. හරි. මේකේ තව ගානක් හදමු. නෑ මම මේකේ මේ ගාන ඔයාලට හදන්න දෙන්න. විනාඩි 10ක් විතර හදන්න දීලා විනාඩි 5ක් විතර දීලා ඊට පස්සේ මම ගාන සාකච්ඡා කරනවා. ලියා ගන්න. මම දෙන්නම් මේම ගානක්. ලියන්න. ලෝහ මාධ්‍යත් තුළ ධ්වනි ප්‍රවේගය. ලෝහ මාධ්‍යත් තුළ ධ්වනි ප්‍රවේගය. ලෝහ මාධ්‍යයක් තුළ ධ්වනි ප්‍රවේගය. B ලෝහයේ යම් මාපාංකය ධ්වනි ප්‍රවේගය V. හරි. ප්‍රවේගය V. ප්‍රවේගය V. යම් මාපාංකය මෙන්න මෙයා. හරි. අපිට ගැමා කියලා කියනවා. යම් මාපාංකය හා ලෝහයේ ඝනත්වය ρ. ලෝහයේ ඝනත්වය ρ. ලෝහයේ ඝනත්වය ρ. මත රඳා පවතී. ලෝහයේ ඝනත්වය ρ මත රඳා පවතී. විසඳා ප්‍රකාශනයක් යමාසා රෝ භාවිතයෙන් සොයන්න. යම් මාපාංකය කියන්නේ මොකක්ද කියලා මම දෙන්නම්. යම් මාපාංකය අපිට ගන්න පුළුවන් බලය බෙදීම වර්ගඵලය. යම් මාපාංකේ මාන ගන්න පුළුවන් බලය බෙදීම වර්ගඵලය. හරි. දැන් ඔයාලට යම් මාපාංකේ මාන හොයාගන්න ක්‍රමයක් මම දුන්නා. රෝ කියන්නේ ඝනත්වය. ඝනත්වයේ මාන හොයාගන්න පුළුවන්. v කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගයේ මාන හොයාගන්න පුළුවන්. ඒ ටික දාලා k කියලා නීතියක් දාලා k කියන්නේ මාන රහිත නීතියක් කියලා ලියලා අර විදියට ස්ටෙප් ටික කරන්න කියලා සමීකරණය ගන්න. එක තැනකදී වලට k ට අගයක් ආදේශ කරන්නේ. ඒ වෙලාවේ k ට 1යි කියලා දාන්න. ඔන්න ඕකේ k සමාන 1යි කියලා ගන්න. හරි. ගන්නකො විනාඩි 5ක් විතර දෙන්න. දැන් try එකක් දෙන්න.
කඩන දෙනියක් දෙන්න. මච්චොට වටපිටාව හදාගන්න. ගාන හදන්න. හරි. මම දන්නවා බලය වර්ග බලය නිදාන්න කරනවා ප්‍රවේගය අම්මාපාංකය ගන්නත් කියලා. හරි. එහෙනම් ප්‍රවේගයට තමයි මම අහන්නේ f කියන එක අල්ලමු සමානුපාතිකයි. අපිට දීලා තියෙන්නේ මෙන්න මෙයාවයි රෝවයි. හරි. ඊට පස්සේ මම නියතයක් දාගන්නවා p සමානයි k වතාවක්. දැන් මේ කට්ටියන්ගේ මම මාන ගන්න. LHS. ඊගේ මාන කියන්නේ LT ඍණ 1යි. RHS. ගේ මාන සමානයි කේවල මාන. වතාවක් යම්මාපාංකේ මාන. වතාවක් ඝනත්වයේ මාන. ඊගේ මාන නේ යම්මාපාංකේ මාන කියන්නේ බලය පිටින් වර්ගඵලය. බලය කියන්නේ ml t ඍණ 2. වර්ගඵලය කියන්නේ l වර්ගය. l t l එකක් කැපිලා m l ඍණ 1 t ඍණ 2 කියලා එනවා. ඝනත්වය වල ඝනත්වයේ මාන m බෙදීම පරිමාව l ඝනය නා m l ඍණ 3 මම ආදේශ කරනවා m l ඍණ 1 t ඍණ 2 පහ දැන් මගේ බලය මොකක්ද කියලා දාලා නෑ හරි මෙතන x මෙතන y මෙන්න මෙයාගේ x m l ඍණ 3 මෙයාගේ y හරි දැන් මම මේක මාන වශයෙන් සමීකරණය හරියන්න නම් සමීකරණය නිවැරදි වෙන්න නම් සමීකරණයක් විදියට LHS සමාන වෙන්න RHS. LT ඍණ 1 සමාන වෙන්න ඕන M L ඍණ 1 T ඍණ 2 x වතාව M L ඍණ 3. දැන් බලන්න ඊට දාලා මම ලියුවොත් එහෙම t ගේ ඍණ 1යි මේ පැත්තේ තියෙන්නේ. මේ පැත්තේ ඍණ 2x තියෙනවා. අතර මොකුත් නැහැ. t නැති ඍණ 2x තියෙනවා ඉතින් මෙතන y. මෙතන t ගේ පද මොකුත් නැහැ. එහම දෙකෙන් x සමානයි භාගය කියලා අපට උත්තරේ එනවා. ඊළඟට මේ පැත්තේ ගත්තොත් l තියෙනවා. l ගන්නකොට බලන්න මේ පැත්තේ එකක් තියෙනවා. හරි. මේ පැත්තේ l ගේ ඍණ x තියෙනවා. l ගේ ඍණ x තියෙනවා. y ගේ ඍණ 3යි y තියෙනවා. බලන්න අපිට ඕක ගන්න නැතුව මෙහෙම ගමු. ලේසි හරි. හරි. m ගේ ගන්නකො l ගේ ගන්න නැතුව m ගේ ගත්තොත් ඍණ 3යි y එහෙමත් වෙනවා. m ගේ මේ පැත්තේ බිඳුව. හරි. මේ පැත්තේ m ගේ x තියෙන්නේ. හරි. ධන මෙතන m ගේ y තියෙන්නේ. mx ධන y. දැන් වැඩේ ලේසි. x භාගයයි නම් y කියන්නේ ඍණ භාගය. y කියන්නේ ඍණ භාගය. අරන් ගත්තත් හරි මේක සුළු ගන්න ලේසි ඉතින් මේක ගන්න දැන් මම x වගේ y වගේ දානවා අරන් ගිහලා ආදේශ කරනවා මෙන්න මෙතෙන් b සමානයි k වතාවක් y වල ඍණ භාගය y වල x නේ තියෙන x වල ධන භාගය ඊළඟට රෝ වල තියෙන ඍණ භාගය ධන භාගය ඍණ භාගය දැන් ඔය කියනවනේ එනවා k ඔන්න y වල භාගය බෙදීම රෝ වල භාගෙම යටට ගන්නවා ධන කරගන්න. දැන් ඔන්න ඔය භාගය කියනකොට මට වර්ගමූලයක් දාලා ලියන්න පුළුවන්. යමා බෙදීම රෝ කියලා. දැන් මම ගෝගේ k සමාන 1යි කියලා k සමාන 1යි නම් v සමානයි යමා පාංගේ බෙදීම ඝනත්වයේ වර්ගමූලය කියලා එනවා. එතන හැදුවනම් මට හරිනම් එක්ක අන්මියුට් කරලා හරි කියලා කියන ප්‍රශ්නයක් නෑ කතා කරන්න. නැත්තම් මැසේජ් එකක් හරි දාන්න හරිද වැරදිද කියලා. හදාගත්තද හදලා ඉවරද මොකක්ද කියලා මට රිසල්ට් එක කියන්න ඔයාලගේ පැත්තේ. සමාධි හදලා ඉවරද? සිව්වන්දි හරි හදාගන්නකො විනාඩියක් විතර දෙන්නම්ම. ටිකක් හැදුවා හොඳයි. හවන්න. දාගන්න. ඔය උදාහරණ ගණන් දෙක ආපහු හදන්න හරි.
ඔය උදාහරණ ගණන් දෙකෙන් හොඳටම ඔක තේරුම් ගන්න පුළුවන්. බලන්න. අපි ඕක සම්බන්ධව ගොඩ ගණන් හදනවා. මේ තියරි ටික විතරයි කතා කරන්න යන්නේ. ඊට පස්සේ ගණන් හදන්න ආපුවාම ගොඩක් හදනවා. හොඳයි අවසානයේදී හදා ගන්න බැරි වුණා. හරි. කමන්න. මේක ගත්ත විදිහ මම ඕනනම් ආපහු පැහැදිලි කරන්න. ඔන්න බලන්න. මේ t ගේ මේ සමීකරණය ගත්තේ කොහොමද කියලා. මෙතන t ගේ තියෙන ඍණ 1ක්. මෙතන තියෙන t ගේ ඍණ 2x එකක්. මේ සෙට් එකේ තියෙන t වල ඍණ 2x ගන්න එක ලියමු. මේ සෙට් එකේ නෑ මොකද? එතන එන්නේ නෑ. මෙතෙන් ආවට පස්සේ m ගේ l ගේ t ගේ සමානද? m ගේ බලන්න මම l ගේ යන්නද m ගේ ගත්තා. m ගේ ගත්තාම මෙතන m තියෙන බිඳුව. මෙතන m ගේ පද මේ 1යි තියෙන්නේ. m ගේ 1යි. x විතරයි. මෙතන m ගේ 5යි තියෙන්නේ. x දලවයි. එතන ගත්ත ගන්න. ඊළඟට දෙන්නම් හදා ගන්න. ලියලා ඉවර වෙලා මට chat එකට message එකක් දාන්න. එහෙම නැත්නම් mic එක unmute කරලා කියන්න. ප්‍රශ්න නැහැ. හරි හදුවා කියලා කිව්වා මාත්. කෙනෙක් හරි හරි දෙන්නම හරි. අද දැන් වෙන ගානකට මට යන්න වෙලාව නැහැ. මම දැන් මානව විශ්ලේෂණ අදාළ කරුණු 4 කරුණු 3ක් කතා කරලා ඉවරයි. ඒක කම නැත්නම් එච්චර ඒක ලොකු දෙයක් නෙමෙයි. අපි ගොඩක් වැඩි හිතන්න නැති එකක්, එනවලි පන්නන්න නැති එකක්. අපි ඒක ලබන සතියේ ඊළඟ දවසේ කතා කරමු. එතකොට ඔයාලට ටියුට් එක දැන් ඔය විස්තර දැන් මම දුන්නු නෝට් එක සහ ඊට වඩා වැදගත් තව අතිරේක කරුණු. හරි. ඔකේ තව තියෙනවා මේ
මාන රහිත අවස්ථා කියලා. මේකත් මම ටියුටර් දාලා තියෙන ඒකත් අපි ළමයට සතිය කතා කරනවා. ඒකත් පොඩ්ඩක් බලන්න. ඊට අමතරව මේකේ ගණන් තියෙනවා 15ක්. හරි. ඔය කරපු ටිකේ අදාළව ගණන් 15ක් මම දාලා තියෙනවා මේ ටියුට් එකේ. ඒ ගණන් 15ක් හදන්න. මම ওই ගණන් 15ම පන්තියේ සාකච්ඡා කරනවා. හරි. ඔය ගණන් ඔයාලට මේ කලින් දෙන්නේ මම කැමතියි ඔයාලා ඔය ඉස්සර හදවන්න. හරි. ඔයාලට හදවලා ඊට පස්සේ මම හදන්න ඕනේ. මම හැදුවට පස්සේ ඔයාලා අපු try කරන්න පුළුවන්. ඒක තමයි හොඳම ක්‍රමය මට හිතෙන විදිහට. මොකද අපි ගණන් හදන්න නැතුව අපිට පුළුවන් වෙන්නේ නැහැ. හරි. ඒ හින්දා අපි අදට ක්ලාස් එක නතර කරනවා. හැබැයි ඔයාලට වැඩ තියෙනවා දැන් අර කලින් දවස්වල වගේ මම ගෙදරට නොදී ඉන්නේ නැහැ. දැන් ඔයාලට වැඩ තියෙනවා. ටියුට් එක හරි ටියුට් එක මට හරි පුබිල් සර්ටරි ප්‍රයිවට් මැසේජ් එකක් දාලා ටියුට් එක ඉල්ලගන්න. හරි. මට දැන් මම ළඟ මේ නම්බර මම කියව කරගෙන නැහැ. මට ගොඩක් තියෙනවා මට මේ අඳුර ගන්න බෑ කවුද ඔය දෙන්න කියලා. මට හරි අනිත් සර්ට හරි මේ මැසේජ් එකක් දාලා ටියුට් එක ඉල්ලගන්න. මේ දැන් ගෲප් මේ මීටින් එක ඉවරනට පස්සේ මැසේජ් එකක් දාලා ඉල්ලනවා ටියුට් එක දෙන්න. හරි. අදට ක්ලාස් එක නතර කරමු.